සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද දවස බලන හැමෝටම. ඔයා විශ්වාස කරන්නේ බීච් එකකට ගියොත් ඒ සුන්දරත්වය හොඳින්ම විඳගන්න පුළුවන් කියලාද? කාලගුණය හොඳට තියෙනව නම් ඒ දේ පුළුවන් වෙයි. ඒත් ස්වභාවික විපතක් වගේ දෙයක් තියෙනව නම් ඒක එච්චර සුබ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ස්වභාවික විපත් කල් තියාම දැනගන්න හොඳ විදිහක් තමයි අපේ වටපිටාවේ ඉන්න සත්තු කියලා කියන්නේ. එයාලගේ අමුතු හැසිරීම් රටාව ගැන අපි අවධානයෙන් හිටියොත් මේ කරදර වළක්ව ගන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා. ඉර හොඳට පායලා තියෙන ප්‍රබෝධමත් දවසක වතුරට බහින ඔයාට හදිසියෙම වතුරේ තියෙන හෙවණැල්ලක් දකින්න ලැබුණොත් මොන වගේ දෙයක් දැනෙයිද? ඊට පස්සේ ඒදී ඔයාගේ කකුලේ කෑවෙනවා වගේ දැනුණා. මේ කියන්න යන සතා එකක් විශාල මාළුවෙක් වුණත් මකරෙක් වගේ භයානක පෙනුමක් තියෙන එකෙක් නෙවෙයි. ඒත් ඔයා ඉක්මනටම වතුරෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. සමහර විට ඔයා අනික් හැමෝටමත් අනතුරු අඟවනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ අරම පුදුම මාළුව වෙරළට ලං වෙනවා කියලා කියන්නේ භූමිකම්පාවක් ළඟ එනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් මේ මාළු මුහුද මතු පිටට ගොඩක් ළඟින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ මාළු වෙරළ කිට්ටුවට එන්න හේතුව මොකද්ද කියලා? සාමාන්‍යයෙන් මුහුදේ ගැඹුරින් ජීවත් වෙන ඕර්ෆිෂ් මසුන් ඉහළට එන්නේ ඉස්සරහට එන ස්වභාවික විපත් ගැන මිනිස්සුන්ට අනතුරු අඟවන්න. ඕර්ෆිෂ් Tamanගේ සුව පහසු මුහුදු පතුලට සැතපුම් භාගයක් විතර උඩින් ජලය මතු පිටට එන්න හේතුව සමහර පරීක්ෂකයන් හොයලා තියෙනවා. එයාලා නම් විශ්වාස කරන්නේ වතුර යට භූමිකම්පා තත්ත්වයක් ඇති වෙනකොට මුහුදු පත්ලේ සෙලවීම් වෙන වෙලාවට ඇතිවන විද්‍යුත් චුම්බක වෙනස් වීම මේ මාළුන්ට දැනෙනවා කියන එකයි. ඒ වගේම ඕර්ෆිෂ් ලෝකයේ දිගම අස්ති තියෙන මාළුව විදිහට හඳුන්වනවා. ඇත්තෙන්ම මේ මාළුන්ට පීනන ලොකු දක්ෂකමක් නැහැ. ඒ හින්දා මේ මාළුන්ට ලොකු පීඩනයකට ඔරොත්තු දෙන්න බෑ. භූමිකම්පාවක් හරි සුනාමියක් වගේ තත්ත්වයකදී හරි එයාලා වෙරළට ගහගෙන එන්නේ. ඒ හින්දා වෙන්න පුළුවන්. ඒ වගේමයි භූමිකම්පා වගේ දේවල් ඇති වෙන්න කලින් බිමින් එන අකුණු සැර නොයෙක් වර්ණ වලින් පේන්නත් පුළුවන්. බෝල අකුණු වගේ විදිහකින් මේවා පේන්නත් පුළුවන්. විද්‍යාඥයන් කියන්නේ හැමදේම වෙන්නේ නොයෙක් පාෂාණ හින්දා කියලයි. සාමාන්‍යයෙන් භූමිකම්පාවක් සක්‍රිය වෙනකොට මේ වගේ ආලෝක ධාරා දකින්න පුළුවන් වෙනවා. භූමිකම්පාවකදී කුරුල්ලෝ රංචුවක් කලබලයෙන් වගේම ගොඩක් පහළින් පියාඹනව දකින්න පුළුවන්. එයාලගේ පියාසැරිය අවුල් කරන්න නම් චුම්බක ක්ෂේත්‍රවල මොකක් හරි වෙනසක් වෙන්න ඕනේ. සතුන්ට සහ කුරුල්ලන්ට දවස් කිහිපයකට කලින් ඉඳන්ම භූමිකම්පා වගේ ස්වභාවික විපත් දැනෙනවා. කුරුල්ලෝ අමුතු විදිහට කලබලයෙන් එහෙට මෙහෙට පියාඹනව නම් හරි, එබ්බන් සහ වෙනත් සතුන් අමුතු විදිහට කෑ ගහනව නම් හරි, එකෙන් කියවෙන්නේ පරිසරයේ වෙන්න යන මොකක් හරි භයානක දෙයක් ගැන එයාලට ඉව වැටිලා කියන එකයි. ඉතින් ඒ වගේ තැන්වලට දිගින් දිගටම යන එක ගොඩක් අවදානම්. ඒ වගේම එළදෙනුන් වගේ සිව්පහ සතුන් එක දිශාවකට විතරක් මූණ දාලා බිම දිගා වෙලා ඉන්නත් මේ හින්දා පෙළඹෙනවා. භූමිකම්පාවකදී කකුල් කැඩී යාමෙන් ආරක්ෂා වෙන්න තමයි එයාලා මෙහෙම කරන්නේ. හැබැයි මේ සංවේදක ගැන තාමත් විද්‍යාඥයින්ට හරියටම පැහැදිලි කරන්න තරම් දැනුමක් නැහැ. ඒත් මිනිස්සුන්ට ඒවයින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මුහුදු වතුර වේගයෙන් හිඳින්න පටන් ගන්න වෙලාවකදී ඔයා ගොඩක් කලබල වෙයි. ඒ වගේ වෙලාවකදී කොරල් පර මුහුදු පත්ලේ තියෙන විදිහ පවා ඔයාට පියවියහින් බලා ගන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ වගේ දුර්ලභ අවස්ථාවක් දැසින් දකින්නට ලැබීම ලොකු වාසනාවක් කියලා. ඒත් සමහර විට මේ අසාමාන්‍ය විදිහට සිද්ධ වෙන වඩදිය බාදිය සුනාමියක් එන බවට සහතික කරන ලකුණක්. වතුර යට භූමිකම්පාවකින් පස්සේ මුහුදු ජලය ජෙට් යානයක වේගෙන් ගමන් කරනවා. සමහර වෙලාවට ගොඩක් සැර වඩදිය බාදියවලටත් වතුර ආපහු ඇදලා ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මුහුදු වෙරළ දිහාට වේගෙන් එන උස රැල්ල. ඒ වගේ රැල්ලක් වෙරළට ළඟා වෙන වෙලාවට ඔයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් තැනකට ළඟා වෙන්න අමතක කරන්න එපා. ආරක්ෂාව වෙනුවෙන් රිංග ගන්න තැනක් හොයාගන්න පුළුවන් වුණොත් වතුරේ ගහගෙන එන මුහුදු පැලෑටි සහ සුන්බුන් වලින් පරිස්සම් වෙන්නත් ඔයාට මේ වගේ වෙලාවකදී සිද්ධ වෙයි. එක රැල්ලකින් පස්සේ ඊට වඩා ලොකු තවත් රැල්ලක් එන්න පුළුවන්. ඔයා පළපුරුදු පිහිනුම් ක්‍රීඩකෙක් වුණත් මේ රැලි වලින් ඔයාව පරාජය කරලා ගහගෙන යන තැනටපත් වෙන්න පුළුවන්. ඔයා හැන්දෑවක සුන්දර අහසේ පින්තූරයක් ගන්න. ඒ අසාමාන්‍ය පැහැයට හේතුව හිරු බැස යන රතු පැහැය සහ කුණාටු වලාකුළු වල නිල් ආලෝකයේ මිශ්‍ර වීමක් නිසා ඇතිවෙන එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දරුණු ගිගුරුම් සහිත වලාකුළක් එක්ක සුළි සුළඟක් හරි දරුණු ගිගුරුම් සහිත වැස්සක් හරි ළඟා වෙමින් තියෙනවා කියන එකයි. ඒත් ඒ වගේ වෙලාවට වාතයේ ඇතිවෙන අමුතු සුවඳක් තියෙනවා. ගිගුරුම් සහිත වැස්සක් ළඟ එන වෙලාවට ඔයාගේ නහයට දැනෙන වඩාත් පැහැදිලි හා තද සුවඳක් තමයි ඕසෝන් වල සුවඳ. ඒවා අකුණු විදුලි ආරෝපණය හින්දා ඉහළ උන්නතාංශ වලින් නිදහස් කරනවා. වැහි වැටෙන වෙලාවට දැනෙන හොඳ ප්‍රසන්න සුවඳ පෙට්‍රිකෝල්. වැහි වතුර ඔයා අවට ගස් වගේම තවත් ගොඩක් අණු උද්දීපනය කරනවා. ඒ හින්දා ඒවයේ සුවඳ හැමතැනම පැතිරෙනවා. දැන් ඒ සුවඳ වාතයේ ඉඳලා ඔයාගේ කට ඇතුළට ගමන් කරනවා වගේ දැනේවි. ඒ කියන්නේ අකුණු කුණාටුව අනිවාර්යෙන්ම මග එනවා කියන එකයි. අකුණු බෝල්ට් නිදහස් කරන වාතයේ තියෙන ධනාත්මක අයන ඔක්කොම ඕසෝන් හා
ඔයාගේ කෙල එක්ක මිශ්‍ර වෙලා ඔයාට කටුක ලෝහමය රසයක් ලබා දෙනවා. ඒ වෙලාවට ඔයාගේ කොණ්ඩයක් ටිකක් කෙලින් වෙලා වගේ දැනෙන්න පුළුවන්. ගෝල්ෆ් බෝල වගේ ලොකු හිම කැට අහසින් විසි කරන්නේ කවුද? මේ වගේ හිම කැට ගොඩක් වෙලාවට ගිගුරුම් සහිත වැසි වලින් තමයි ඉපදෙන්නේ. වැහි බින්දු වායුගෝලයේ ඉහළ හා ශීත වැඩි ප්‍රදේශවලට ගියාම හිම කැට නිර්මාණය වෙනවා. මේවායින් ගොඩක් විට අදහස් කරන්නේ සුළි සුළඟක් ළඟා වෙමින් තියෙනවා කියන එකයි. සමහර කුරුල්ලෝ Tamanගේ ගමන් මාර්ගයත් වෙනස් කරනවා. ඒකෙන් හැඟවෙන්නේ දරුණු සුළි කුණාටුවක් ළඟම එනවා කියන එකයි. විද්‍යාඥයින් විශ්වාස කරනවා කුණාටු වලින් නිපද වෙන අදෝරක්න කිරණවල අඩු සංඛ්‍යාතය මේ කුරුල්ලන්ට ඇහෙනවා කියලා. මේ වගේ දවස් තවත් නරක අතට හැරෙන්නත් පුළුවන්. සොබා දහමට ස්තුතිවන්ත වෙන්න මීමැස්සන්ටත් මේ වෙනස්කම් දැනෙනවා. කුණාටුවක් මග එන බව එයාලට දැනෙනකොට එයාලා වැඩිපුර පැණි එකතු කරගන්නට ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. මීමැස්සන් එකතු කරලා තියෙන පැණි ප්‍රමාණය අඩු නම් හැමවිටම තද වැස්සක් ඇදහැලෙනට මිනිත්තු 10ක් 15කට කලින් උන් වඩාත් කාර්යබහුල ලෙස වැඩ පටන් ගන්නවා. මේ වගේ පැහැදිලි ලකුණු පේන නැති වෙලාවට පවා ස්වභාවික විපර්යාස දැක ගන්නට හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ අපේ සුපිරි සංවේදී හිසකෙස්. ඒවට කුණාටු වලාකුළු වලින් විද්‍යුත් ස්ථිතික ගොඩනැගීම් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කොණ්ඩේ උඩට ඉස්සෙනවා වගේ ඒ වෙලාවට දැනෙනවා. මෙහෙම දැනෙන වෙලාවට ඔයා ගෙදරට ආසන්න දුරකින් ඉන්නවා නම් ඉක්මනටම ආයේ ගෙදර බලා යන එක නුවණට හුරුයි. ස්වභාවික විපත් කලින් දැනගන්න නම් මේ සංඥා ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔයාට අනතුරු අඟවන සංඥා ගැනත් අවධානයෙන් ඉන්න අමතක කරන්න එපා. මේ හැමදේම හිතේ තියාගෙන ඉන්න ගමන් හිරු එළියෙන් දිලිසෙන වටපිටාවක සුන්දර උණුසුම් මුහුදු වෙරළක ආශ්වාදයේ විඳ ගන්නත් දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ ගැන හොඳ අවධානයකින් ඉන්නවා කියන්නේ ඔයාව ස්වභාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියන එකයි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.